නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ රූපං වික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ යං පන අනිච්ඡං සුඛං වා දුක්ඛං වාති දුක්ඛං භන්ති යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං භන්තේති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාවේදී රූපයෙහි ස්වභාවය පෙන්වා වදාරුවමින් දේශනා කොට වදාළ මාතෘකා දේශනාවක්. මේ මාතෘකා කරගත්තේ රූප විපස්සනාව ගැන තවදුරටත් කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දෙන්නට. බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපං භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි, මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං භන්තේ, ස්වාමීනි අනිත්‍යයි. යං පන අනිච්ඡං සුඛං වා දුක්ඛං වාති. යමක් අනිත්‍ය වෙනවා නම් එය සැපද දුකද? දුකයි ස්වාමීනි. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ වහා වෙනස් වන ඒ විපරීත භාවයට පත්වන ඒ රූපය මගේ කියා හෝ මම කියා හෝ මගේ ආත්මය කියා හෝ කිය හැකිද? නොහේතම් භන්තේ, ස්වාමීනි එසේ නොකිය යුතුයි. එනම් මේ රූපය කියන එක නේතම් මම, මගේ නෙමෙයි, ඒ වගේම මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක පැහැදිලි කළා. එහෙමනම් අපි කරුණු කාරණා වශයෙන් ඉගෙන ගන්නවා නම් මේ රූපය ගැන අපි විස්තර කරනකොට කරුණු කාරණා කතා කරද්දී මීට පෙර ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුන් අපි විදර්ශනාවට ගන්න හැටි. එහෙමත් නැත්නම් ඒ විදර්ශනා පාදක භාවනා කර්මස්ථානයට අපි යොමු කරගන්න හැටි කතා කළා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ යම් තැනකදී රූපය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකිය යුතු දෙයක් වශයෙන් දේශනා කළා. ඒ ත්‍රිලක්ෂණ වශයෙන් අපි දකින්න නම්, මෙනෙහි කරන්නට නම් අපි හඳුනාගත යුතුයි එසේ විදර්ශනාවට ගෝචර වන රූප මොනවද කියලා. අන්න ඒ අනුව ගත්තාම අපට ධර්මයේ තුල දකින්න පුළුවන් නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප කියන රූප වර්ග දෙකක්. නිෂ්පන්න රූප කියලා කියන්නේ ඒ විදර්ශනා වශයෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් රූප. භූතප්පසාද විසයා හදයෝ භාව මිච්ඡපි ජීවිතාහාර රූපේහි අට්ඨාරස විධං තථා කියලා අභිධර්මාර්ථ සංග්‍රහයෙහි උගන්වන ගාථා පාඨය. භූතප්පසාද විසයා, භූත කියන්නේ භූත රූප හතර. පඨවි ධාතු,
ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පසාද කියනකොට ප්‍රසාද රූප පහ. චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද. විෂය රූප කියනකොට එහෙමත් නැත්නම් ගෝචර රූප කියනකොට හතරක්. වර්ණ රූප, ගන්ධ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප හතරයි. දැන් අපි ස්පර්ශයත් ගෝචර රූපයක් වශයෙන් කතා කරාට ස්පර්ශ කියන එකට අපි ධර්ම ඉගෙන ගත්තා. පඨවි තේජෝ වායෝ සංඛාතං පොට්ටබ්බ රූපං නාම. පඨවි තේජෝ වායෝ කියන මේ භූත රූප තුන් දෙනාට තමයි අපි පොට්ටබ්බ කියලා කියන ස්පර්ශ අරමුණක් කියලා කියන්නේ. එහෙමනම් ඔන්න භූත රූප හතරයි, ප්‍රසාද රූප පහයි, ගෝචර රූප හතරයි. මෙන්න මේවා නිෂ්පන්න රූප. ඒ වගේම කියනවා හදයෝ භාව විච්ඡපි. හදයෝ හදේ රූපය. අපි දන්නවා ඒ විඥාන පරම්පරාවට මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වශයෙන් අපි ඉගෙන ගන්න විඥාන පරම්පරාව පහළවන්ට ආධාරක ස්ථානයේ තමයි හෘද වස්තුව. එනම් මේ හදේ රූපය. භාවෝ කියද්දී පුරුෂ භාව, ඉත්ති භාව. දැන් පුරුෂ භාව, පුරුෂය භව හංගවන ස්වභාවයේ පුරුෂ රූපය, ස්ත්‍රී භාවයේ හංගවන ලක්ෂණය ස්ත්‍රී භාව. ඒ වගේම ජීවිතාහාර රූප. ජීවිත කියනකොට ජීවිත ඉන්ද්‍රිය. දැන් අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය කියද්දී එවැනි ඉන්ද්‍රිය දෙකක් අපට මුණ ගැහෙනවා. එකක් තමයි රූප ජීවිත ඉන්ද්‍රිය, අනෙක නාම ජීවිත ඉන්ද්‍රිය. දැන් ඔය රූප ජීවිත ඉන්ද්‍රිය කියද්දී පැහැදිලි කරන්න යෝ තේසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිත ඉන්ද්‍රිය. එතකොට මේ රූපී ධර්මයන්ගේ යම් පාලනයක්, ආයුෂයක්, පැවැත්මක්, රැකීමක් වෙනවා නම් ඒ දේ කරන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය. එතකොට නාම ජීවිත ඉන්ද්‍රිය කියනකොට යෝ තේසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා. ඒ අරූපී වූ නාමස්කන්ධයන්ගේ පාලනය, ආයුෂය, පැවැත්ම, රැකීම සිද්ධ කරන්නේ කවුද? මේ නාම ජීවිත ඉන්ද්‍රිය. එතකොට එහෙමනම් මෙතනදී ජීවිතං කියද්දි මතක තියාගත යුතුයි අපි රූප කතා කරනස රූප ජීවිත ඉන්ද්‍රිය. ආහාර කියද්දි කබලින්කාර ආහාර. දැන් අපි සාමාන්‍යයෙන් ආහාරයක් විදිහට භාවිතා කරන දියර වර්ග, කැබලි වර්ග වගේ දේවල් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි යම් කිසි දෙයක් ශරීරෙ මතු පිටින් හෝ ආලේප කරනවා නම් එයත් ආහාර රූප උපදවන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද ඒ වගේ ඒ ඕජාව ශරීරගත වීමක් සිද්ධ වෙනවා. කොහොම නමුත් අපි මේ ආහාර රූපය. එතකොට මෙන්න මේ කියන රූප 18 නැවත මතක් කරගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ භූත රූප 4යි. චක්කු සෝත ගාහන જીවහා කාය ප්‍රසාද රූප 5යි 9යි. රූප ශබ්ද ගන්ධ රස ගෝචර රූප 4යි 13යි. ඒ වගේම හදේ රූපය 14යි. ඉත්ති භාව පුරුෂ භාව ඊළඟට 16යි. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය රූපය 17යි. ආහාර රූපය කබලින්කාර ආහාර 18යි. එතකොට මෙන්න මේ රූප 10 විතරයි පින්වතුනි අපට පුළුවන්නේ එක පැත්තකින් රූප කියලා දකින්න. ඒ වගේ තව පැත්තකින් ඒ රූපේ ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය වශයෙන් දකින්න. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරුව පෙළෙන මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්න. තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මය ප්‍රකට කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ රූපෙහි පරමාර්ථ වශයෙන් දකින රූපයේ අසුබයක් තියෙනවා. පිළිකුලක් තියෙනවා. ඒකට පරමාර්ථ අසුබය දකින්නත් අපට පුළුවන්. ඒතර යම් වෙලාවකදී මේ රූපය අපි පරිග්‍රහ කරනවා නම් එහෙම නැත්නම් රූපය අපි එකින් එකට විමසනවා නම් පළමුවෙන් Taman තෝරාගත යුතු ඉගෙනගත යුතුයි
මේ අනිත්‍යයි, මේ රූපය අනිත්‍යයි, රූපය දුක්ඛයි, රූපය අනාත්මයි කියලා අපි හැමතැනම කතා කරනවා. එහෙමනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සැප රූපය දකිනවා නම් ඒ දැකිය හැකි රූප ටික අපි තෝරගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ රූප වර්ග 28ක් අපට දේශනා කරානේ. හැබැයි මේ 28ක් දේශනා කරාට මේ 28ම අපට විදර්ශනාවට ගන්න බෑ. විදර්ශනාවට ගන්න පුළුවන් රූප 18ක් විතර. ඒවට අපි නිෂ්පන්න රූප කියලා. ඊළඟ අනිෂ්පන්න රූප කියනකොට ආකාශ රූපය. ඒ රූපයන් අතර තියෙන හිඩස, කලාපයන් අතර තියෙන හිඩස ආකාශ රූපය. ඊළඟට විකාර රූප පහක් තියෙනවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා. එතකොට කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියනකොට කායික ක්‍රියාකාරීත්වයේ කාය විඤ්ඤාති, වචන පිටවීම වචී විඤ්ඤාති. ඊළඟට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා කියනකොට ඔය චිත්තජ උතුජ කලාපයන් තුල තියෙන මේ කලාපයන්ගේ සැහැල්ලු බව ලහුතා, මෘදු බව මෘදුතා, ඒවා කර්මඤ්ඤ ගතිය කම්මඤ්ඤතා. ඉතින් ඒවා ඉස්සරහට අපිට ඉගෙන ගන්නත් පුළුවන්. ඊළඟ ලක්ෂණ රූප හතරක් කියනවා. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. උපචය කියලා කියන්නේ මේ කර්මජ රූපයන්ගේ මුල්ම හට ගැනීමට කියන විශේෂ නම උපචේ රූපය. එතකොට සන්තති කියලා කියන සෑම රූපයකම හට ගැනීම උපාදක්ෂණය. ජරතා කියලා කියන්නේ හටගත් රූපේ ජරාවට පත්වීම තිතික්ෂණය. ඒ වගේ අනිච්චතා කියලා කියන්නේ ඒ තිති භවට පත්වෙච්ච රූපය චිත්තක්ෂණ 17කින් පස්සේ භංග වෙනවා. අන්න භංගක්ෂණය, ඒක තමයි අනිච්චතා කියලා කියන්නේ. මෙන්න මේ කියන රූප 10 අපට රූපයක් වශයෙන් දකින්න පුළුවන්. මේ රූපයක් කියලා අපට තේරුම් ගත්ත පරමාර්ථ වශයෙන් රූපයක් කියලා අපි තේරුම් ගන්නවා. හැබැයි ඒ රූපයට නිසි වෙච්ච හැඩයක්, කලාවක් අපට ද්‍රව්‍යයක් විදිහට, ඝණයක් විදිහට ප්‍රකට වන්නේ නැහැ. මොකද ඒ කලාපයන්ගේ ස්වභාවයත් එක්ක මතුවන ලක්ෂණයක් අපට දැනෙන රූප සංඥාවක්. ඒ වුණාට අර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් අපට මෙනෙහි කරන්නට එතන ඊට වඩා දීර්ඝ යමක් ප්‍රකට වන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අනිෂ්පන්න රූප අපි විදර්ශනා කර්මස්ථාන වලට ගන්නෙ නැහැ. ඒ වුණාට සබ්බං කියන්නේ සියලු රූප අනිත්‍යයි කියද්දී අර නිෂ්පන්න රූපයන්ගේ අනිත්‍ය භාවය දකිනකොට අනිෂ්පන්න රූපයන්ගේ අනිත්‍ය අපිට දකින්න බැරි වුණාට ඒවාද ඇතිවීමත් එක්කම නැතිවීම කියන අවබෝධය ප්‍රතිකරගත යුතුයි. නමුත් අර විදර්ශනා කමඨහනට අපට අරමුණු කරන්න බැරිකම තමයි මෙතන තිබෙන්නේ. නම් මේක ඒවා අනිෂ්පන්න වශයෙන් අපි හඳුන්වන නිසා. දැන් උදාහරණයක් අපි ගත්තාම දැන් පඨවි රූපය ගත්තාම අපට තේරෙනවා යම් තැනක තද බවක්, රළු බවක්, බර බවක් ප්‍රකට වෙනවා නම් එතන පඨවි ධාතුව තියෙනවා. ඒ වගේ යම් තැනක ඇලෙන බවක් හෝ වැగిරෙන බවක් තියෙනවා. එතන ආපෝ ධාතුව තියෙනවා. යම් තැනක සීතලක් හෝ උණුසුමක් දැනෙනවා නම් එතන තේජෝ ධාතුව තියෙනවා. තේජෝ රූපය තියෙනවා. යම් තැනක දරා ගැනීමක් හෝ එහෙමත් නැත්නම් මේ අර පිම්බෙන හැකිලෙන ගතියක් තියෙනවා නම් එතන වායෝ ධාතුව තියෙනවා. ඒතර ඔය විදිහට අපට ඒ රූපයන්ගේ ලක්ෂණය ඊ타ත්ම හොඳින් ප්‍රකට වීමත් එක්ක අපි තේරුම් ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය. ඊළඟට තව දෙයක් තියෙන චක්සු ප්‍රසාදය. චක්සු ප්‍රසාදය කියනකොට මේ අපි දැන් දන්න සාමාන්‍ය අපි කතා කරන මේ කළු ඉංගිරියාව ඇතුලේ පිහිටි ප්‍රසාද ගති, බාහිර වර්ණ රූපය අද ගන්න පුළුවන් ශක්තිය. එයත් එවෙදිම නිකන් තනි රූපයක් නෙමෙයි, තවත් රූප සමුදායක් එක්ක එකට පවතින රූපය. එකට පවතින රූපය. එතකොට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ බොහෝත රූපයන්ගේම රූපයන් නිසා තමයි ප්‍රසාදය පවතින්නේ. එතකොට ඒ බාහිර වර්ණය අද ගන්න පුළුවන් ප්‍රසාද රූපයන්. ඒ ප්‍රසාදය අපිට වැටහෙනකොට අපි කියන මෙන්න චක්සු ප්‍රසාදය. එතකොට ප්‍රසාදයට වැටෙන්නේ ඇදගන්නේ මොකද? බාහිර වර්ණය. වර්ණය තමයි වැටෙන්නේ. එතකොට ඔන්න වර්ණ රූපය කියලා අපි වටහා ගන්නවා. එතකොට මෙතන સિદ્ધාන්තය තමයි අපි දැන් සාමාන්‍යයෙන් ඔන්න චක්සු ප්‍රසාදයට එක්ක බාහිර වර්ණය එකතු වෙන හැටි දකින්න. චක්සු ප්‍රසාදය කියන්නේ එතකොට රූපයක්, බාහිර වර්ණය රූපයක්. හැබැයි එතකොට මේ චක්සු ප්‍රසාදය බාහිර වර්ණය කියන මේ රූප
එක වගේ හැම මොහොතෙම තියෙන්නේ. මේ මොහොතේ මොහොත ක්ෂණයක් පාසාම එහි තියෙන අපට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අන්නේ ලක්ෂණයන්ගේ ප්‍රකට භාවයත් එක්ක තමයි අපි වටහා ගන්නට ඕනේ, අපි තේරුම් කර ගන්නට ඕනේ මෙන්න රූපේ ස්වභාවය මොකක්ද කියලා. ඊළඟට දැන් අපි ගත්තාම සෝත ප්‍රසාදය. සෝත ප්‍රසාදය කියන්නේ බාහිර ශබ්දයන්ගේ පැමිණීම. ඒ කියන්නේ බාහිර ශබ්ද අපි දන්නවා තරංග විදිහට පරම්පරාවේදී බිඳි මේ ශබ්දය විදිහින් කන් බෙරේ වදිනවා. ඒ වැදීමත් එක්ක තමයි අපි තේරුම් කරගන්න ඕන ශබ්දයක් කියලා. ඒතකොට ශබ්ද රූපයයි දැන් බාහිර ශබ්දය ආපాతගත වෙන ඒ සෝත ප්‍රසාදය. එතකොට ඒවත් අපිට හැමදාම එක විදිහට පවත්ව ගන්න බෑ. මේවත් ඇතිව නැති වෙන ස්වභාවය යුක්ත හැම වෙලේම මේවා වෙනස් වෙනවා. අන්න ඒ තුල අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම පුරුදු කරගන්නට ඕනේ. ඊළඟ ගාහන ප්‍රසාදයට ගන්ධය. ගාහන ප්‍රසාද කියනකොට මේ නාසය ඇතුලේ අතුලාන්තයේ ඒ තෙතමනයත් එක්ක තමයි ඒ අපට දැනෙන්නේ මේ ඒ ගඳ සුවඳ තේරුම් ගන්න පුළුවන්. එතකොට බාහිර ගන්ධය බාහිර ගන්ධය තමයි මේ අරමුණ. එතකොට දැන් බලන්න ගන්ධයයි ගාහන ප්‍රසාදයයි දෙකත් අපට ඕන විදිහ හැමදාම එකම විදිහට තියාගන්න බෑ. ඒවත් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට කරගත යුතුයි. ඊළඟ ජීවහා ප්‍රසාද. ජීවහා ප්‍රසාද කියන්නේ මේ දිව අග ප්‍රධාන කරගෙන දිව වටේට මේ දිව මැදත් කොටසක් තියෙනවා. මේ ප්‍රසාද ගතිය තියෙන තැන් Tamanනම් පරීක්ෂා කර බලන්න පුළුවන්. ලුණු ටිකක් අතට අරගෙන ඒ තැන්වල තිය බලනකොට Tamanට ඉලුණු රසය දැනෙනකොට අන්න තේරෙනවා මේ තැන්වල ප්‍රසාද ගතිය තියෙනවා. හැබැයි බහුල වශයෙන් ප්‍රසාදයේ තියෙන කොහෙද ඒක ක්‍රමක්‍රමයෙන් ප්‍රසාදයේ තියෙන ස්වභාවය වටහා ගත යුතුයි. එතකොට ඒ ජීවහා ප්‍රසාදයේ බාහිර රසයේ ස්පර්ශයත් එක්ක රසය ලැබීමත් එක්ක තමයි අපට මේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි ජීවහා ප්‍රසාදයත් මේ රසය කියන අරමුණත් හැමදාම එක විදිහකට පවත්වා ගන්න බෑ. එක විදිහට පවතින්නේ නැහැ. එයත් මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක අපි වටහා ගත යුතු කාරණාව. ඊළඟට අපි දන්නවා කාය ප්‍රසාදයට ස්පර්ශය අරමුණු වෙන්නේ. කාය ප්‍රසාද කියන්නේ අපේ මේ ශරීරයේ පුරාම තියෙන බාහිර ස්පර්ශයක් හඳුනා ගන්න පුළුවන්. බාහිර ස්පර්ශය දැන ගන්න පුළුවන් අවස්ථාව ප්‍රසාදේ. ඒ ස්පර්ශය අපට පඨවි වලින් හරි තේජෝ වලින් හරි වායෝ වලින් හරි පැමිණෙන්න පුළුවන්. දැන් පඨවි වලින් එනවනම් එතන ලක්ෂණ 6ක් අපි ඉගෙනගෙන තියෙනවානේ. එතකොට ඒ තමයි තද බව, රළු බව, බර බව, මෘදු, සිනිඳු, සැහැල්ලු. එතකොට ඒ ලක්ෂණ 6 අපි 6 ආකාරකින් තේරුම් ගන්නවා කියන්නේ ස්පර්ශය 6 ආකාරකින් එනවා. එහම තේජෝ කියද සීතල උණුසුම ආකාර දෙකකින් අපට දැනෙනවා කියන්නේ ඔන්න තවත් දෙකක් එකතු වෙනවා. ඊළඟට වායෝ කියනකොට දරා ගැනීම සහ පිම්බෙන හැකිලෙන ගති වශයෙන් වැටහෙනවා නම් එතන දෙකක්. එතකොට ස්පර්ශ කියද්දී අරමුණු 10ක් විදිහට අපට ප්‍රකට වෙනවා. එතකොට අන්න බලන්න දැන් එතකොට අපි තේරුම් කරගන්නවා ඔන්න චක්සු ප්‍රසාදය බාහිර වර්ණය, සෝත ප්‍රසාදය බාහිර ශබ්දය, ගාහන ප්‍රසාදය බාහිර ගන්ධය, ජීවහා ප්‍රසාදේ බාහිර රසය, කාය ප්‍රසාදේ බාහිර ස්පර්ශය. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් මේ රූප හඳුනා ගැනීමේදී ඒ රූපයන්ගේ කාර්ය රූපයන්ගේ ස්වභාවය හොඳට දැනගත්තාම හොඳට වැටහෙනකොට හොඳට ප්‍රකට වෙනකොට අපට තේරෙනවා මේ රූප කියන දේවල් හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම රූපය කියන එකට නිරුක්තියක් දේශනා කර රූපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි මේ නිතර වෙනස් වෙන රූපණේ වෙන නිසා තමයි රූපය කියලා කියන්නේ. එතකොට සීතේනපි රූපති, උන්නේනපි රූපති, jigacchāpi රූපති, පිපාසායපි රූපති. එතකොට සීතල නිසා, උණුසුම නිසා, බඩගින්න පිපාස නිසා, මැසි මදුරුවන් නිසා, ඍතු විපර්යාස ආදී නානාවිධ හේතු නිසා මේ රූපය වෙනස් වෙනවා. ඒක නිසා මේ වෙනස් වෙන අර්ථයෙන් තමයි අපි රූපයට රූප කියලා කියන්නේ. එන රූපණ ලක්ෂණය වහා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වන ලක්ෂණය තමයි අපි රූප කියලා කියන්නේ. එතකොට පැහැදිලිවම වටහා ගත යුතුයි මේ රූප කියනකොට අපි කොහොමද තේරුම් කරගන්නේ නම් වහා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වූ දේ තමයි
රූපය කියලා කියන්නේ. එතකොට දැන් මතක තියාගත යුතුයි දැන් ඔය හේතු ඵල වශයෙන් පවා අපට මේ රූපය මෙතනදී වටහා ගන්නකොට දැන් චක්ෂු ප්‍රසාදය කියන එක ගත්තාම ආධාරය. ඒ කියන්නේ එතනදී චක්ෂු ප්‍රසාදේ පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර නිසා. ඊළඟට බාහිර වර්ණේ පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජාමි සුද්දාෂ්ටකේ සමගයි පවතින්නේ බාහිර වර්ණේ. එතකොට ඒ බාහිර වර්ණේ දකින්ට ආලෝකය උපකාර වෙනවා. ආලෝකයක් නැත්තම් අපට එළියක් නැත්තම් බාහිර දකින්න බෑනේ. අන්න එතකොට තමයි චක්කු විඥානසිත පහළවන්නේ. අන්න එහෙම මතක තියාගත යුතුයි. එතකොට මේ තවදුරටත් ඒ විමසිල්ලෙන් බලනකොට Tamanට දැනෙන විදිය. ඒ වගේ සෝත ප්‍රසාද බාහිර ශබ්දයක් කියනකොට ආකාශය කියන්නේ හිස් බව තියෙන්න ඕනේ. දැන් Tamanගේ කන් දෙක හොඳට වහලා තියෙනවනම් බාහිර ශබ්දයට තුලින්න බෑ. කන් බෙරිය වදින්නේ නැහැ. ඒක නිසා තමයි මේ බාහිර ශබ්දය ඇද ගැනීම නැත්නම් පැමිණීමේදී අවකාශ හිස් බව ප්‍රකට වෙනවා. ඊළඟට දැන් ගහන ප්‍රසාදයට ගන්ධයක් පැමිණෙනකොට වායෝ ධාතුව තමයි මාධ්‍ය වන්නේ. මේ වායෝ ධාතුව තමයි පිහිටවන්නේ. ඊළඟට තමයි ජීවහා ප්‍රසාදයට මේ රසයක් පැමිණෙනකොට ඒ ජීවහා ප්‍රසාදයට රසය පැමිණෙනකොට ආපෝ ගතිය. මොකද මේ ආහාරත් එක්ක තෙතමනය කෙල මිශ්‍ර වීම තුලින් තමයි රසය හොඳට දැනෙන්නේ. ඊළඟට කාය ප්‍රසාදයට එක්ක ස්පර්ශය දැනෙනකොට පඨවි ධාතුව. ඒ පඨවි ධාතුව කියලා කියන්නේ අර කාය ප්‍රසාදයේ පිහිටන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර නිසානේ. එහෙනම් ඒ ආධාරක පඨවිය, ඒ කියන්නේ ඒ කර්මජ කලාපයේ පිහිටි පඨවිය තමයි උදව් කරන්නේ. ඉතින් ඔය විදිහට අපි තේරුම් කරගත යුතුයි ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් රූප. ඊළඟ හදේ රූපය. ඉත්තත්තං ඉත්ති භාව, පුරිසත්තං පුරුෂ භාව. ස්ත්‍රී භාවය හංගවන ස්වභාව ලක්ෂණ කෙනෙකුට තියෙනවා. ස්ත්‍රී භාව රූපේ තියෙනවා. පුරුෂ ලක්ෂණ ප්‍රකටම පුරුෂ භාව තියෙනවා. එතකොට ස්ත්‍රී භාව පුරුෂ භාව ජීවිතේන්ද්‍රිය ආහාර. දැන් ආහාර කියනකොට මේ සිව්මසෙන් තේරුම් කරගත්තොත් අපි තවදුරටත් අපේ ශරීරයේ තියෙන පාචක තේජෝ කියලා ආහාර දිරවීමේ ශක්තිය. අන්න ආහාර දිරවීමේ ශක්තිය තියෙන මේ රූපය නැත්නම් මේ ජීවිත නවක කලාපය ඇත්තටම ජීවිතේන්ද්‍රිය මොකද කරන්නේ ආමාශයටගත යම්කිසි ආහාරයක් පැමිණෙනකොට අර ලේ ධාතුව සමග මිශ්‍ර වෙලා තියෙන මේ පාචක තේජෝ ඊටමත් වේගයෙන් මේ ආමාශයට පැමිණිලා ඒ පැමිණි ආහාර සියල්ලක් දිරවන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම සියල්ලක්ම මේ පොඩි කළ ඕජා උරා ගන්න. එතකොට පාචක තේජෝව නැත්තම් අපට ආහාරජ රූප උපදින්නේ නැහැ. පාචක තේජෝත හැම වෙලෙම ආහාර උපද්දවන ශක්තිය ඇති කරන්නේ. අන්න ඒක නිසා අපි තේරුම් කරගත යුතු දීර්ඝ පාඩම්. කොහොම නමුත් අපි විදර්ශනාවට රූප විපස්සනාවට යනකොට ඒ දැනගත යුතු නිෂ්පන්න රූප මොනවද කියලා අපි දැන් දන්නවා. ඒ වගේ අනිෂ්පන්න රූප දන්නවා. එතකොට මේ සියලුම රූප එකතුව ගත්තාම රූප ගණයක්. දැන් මේ රූප ගණයේ තමයි අපි කයක් කියලා ගත්තාම ද්‍රව්‍යයක් කියලා අපි ගත්තාම කතාවේ මේ රූප ගණයක්. රූප සමූහයක්. එතකොට මේ රූප ගණය, රූප සමූහය අපි බිඳ ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ දේ විදිහට තමයි අපි හොඳට අර ධාතු මනසිකාර භාවනාව තුලින් තමන්ගේ කය දිහා බලාගෙන සිටිද්දී මේ ගණයක් විදිහට මේ රූපය සම්පූර්ණයෙන්ම කැඩි බිඳි යන්න පටන් ගන්න විසිරි යනවා. ඒතර විසිරි යනකොට ඒ විසිරි යන්නේ මොනවද? කලාප කියලා අපි දකිනවා. ඒවා අපි කලාප කියලා තේරුම් ගන්නවා. එතකොට දැන් අපි අර ඇස වෙත හිත යොමු කරලා චක්සු ප්‍රසාද හඳුනාගත්තා වගේ ඒ ඇස තුල හොඳට රූප විපස්සනා නුවණින් සමාධියෙන් බලනකොට ඒ යෝග්‍යයාට වෙන වෙනම දකින්න පුළුවන්. වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. මේ චක්සු ප්‍රසාද චක්කුද්්වාරය කියනකොට චක්සු ප්‍රසාදේ විතරක් නෙමෙයි එතන පවතින්නේ. එතන අනිවාර්යයෙන්ම කාය ප්‍රසාදේ පවතින, භව රූපේ පවතිනවා, ජීවිතේන්ද්‍රයේ පවතිනවා. ඒ වගේම තමයි චිත්තජ රූප පවතින, උතුජ රූප පවතින, ආහාරජ රූප පවතින. චක්කුද්්වාරයේ කියන චතුසමුට්ඨානික රූප සමුදායක් තියෙන බව යෝග්‍යයා දකිනවා.
එතකොට දකිනකොට තේරෙනවා චක්සු ප්‍රසාදේ දකිද්දී ඒ චක්සු ප්‍රසාදේ තනියම නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රියක තවත් රූප 9ක් සමග රූප 10 මිටි වශයෙන් තමයි චක්සු ප්‍රසාද පවතින. ඒ වගේම තමයි ඒ චක්සු ප්‍රසාද සමග පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාද කියන මේ කාය දසක කලාව පවතින. මොකද කාය දසක ශරීරේ පුරාම පවතින රූප නිසා. ඊළඟට තමයි ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව පුරුෂයෙක් නම් පුරුෂ භාව වශයෙන් ඒ ඇස තුල චක්කුසෝත පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය සමග ඒ භාව රූපේ ස්ත්‍රී නම් ස්ත්‍රී භාව පුරුෂයාට නම් පුරුෂ භාව වශයෙන් භාව රූප නැත්නම් භාව දශකේ පවතින. එතන දශක තුනක් පවතින. ඊළඟට තමයි පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රියෙන් අවසන් වන ඒ ජීවිතේන්ද්‍රිය නවක කලාප පවතිනවා. කලාප පවතිනවා. ඊට අමතරව තියෙන සිතෙන් හටගත්ත චිත්තජ රූප 8 මිටි ඒවා ඍතුන් හටගත් උත්තජ රූප ආහාර වල හටගත් ඕජා අට්ටම කලාප වල රූප පවතිනවා. ඒතකොට ওই විදිහට චක්කු ద్వාරයේ ගත්තාම අපට 10 මිටි 3ක් තියෙනවා 9 මිටියක් තියෙනවා 8 මිටි 3 රූප 63ක් පවතිනවා. ඔය විදිහට අපට පුළුවන් හොඳට විමසිල්ලෙන් බලනකොට ඒ චක්කුද්්වාරයේදී රූප කලාප ගොඩක්. ඒ වගේම සෝතද්්වාරයේ වෙත හිත යොමු කරද්දී වෙනසකට තියෙන්නේ සෝත ප්‍රසාදයේ සමග සෝත දස කලාපයේ තියෙන අනිත් සියලුම රූප තියෙනවා. ඒතකොට චක්සු ප්‍රසාදේ එතකොට චක්සු දසක නැහැ. ඒ වෙනතේ සෝත ප්‍රසාදයේ සම සෝත දසක කලාපයේ ඒ සෝත දසක කලාපයේ සමග අනිත් කලාප සියල්ලක් පවතිනවා. ඒ වගේම ගහනද්්වාරයට පැමිණෙනකොට විශේෂයක් විදිහට ගහන දසක කලාපي තියෙනවා. ඒ වගේම ජීවහද්්වාරයට පැමිණෙනකොට ජීවහා දස කලාපي තියෙනවා. කායද්්වාරය තමයි පහසු තැනකින් මේ කායද්්වාරය හඳුනා ගන්නකොට කාය දස කලාපي තියෙනවා. ඒ වගේම තමයි හදවත හිත යොමු කරනකොට ඒ වස්තු දසකේ පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය හදේ රූපයේ වස්තු දසකය කාය දසක භාව දසක ජීවිත නවක චිත්තජ අට්ටමක උතුජ අට්ටමක ආහාරජ අට්ටමක කියලා මේ රූප කලාප පවතින. එතකොට මේවා එකින් එකට මේ යෝගියා බලනකොට ඒ යෝග්‍යයාට කලාප වශයෙන් මිටි මේ ප්‍රකටද ශරීර හිස මුදුනේ ඉඳලා පාදාන්තයේ පටන් හිස තෙක් හොඳට මේක පරීක්ෂා කරලා බලනකොට විමසිල්ලෙන් බලනකොට ඒ කුඩා අංශු වලට කැඩි බිඳි යන බොහෝ කලාප දකින්න. එතකොට ඒ දොරටුවක් ගානේ ගිහිල්ලා බලමින් ඒ කලාපයන්ගේ ඇතිවීම නැති බිඳි යන ස්වභාවය දකිමින් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. අනිච්චානුපස්සනාව වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම දුක්ඛානුපස්සනාව මෙනෙහි කරනවා. අනාත්මානුපස්සනාව මෙනෙහි කරනවා. එතකොට මේ ත්‍රිලක්ෂණ හොඳට තමන් චක්කුද්්වාර වශයෙන්, සෝතද්්වාර වශයෙන්, ගාහනද්්වාර වශයෙන්, ජීවහද්්වාර වශයෙන්, කායද්්වාර වශයෙන්, ඒ වගේ මනෝද්්වාර වශයෙන් මේ හොඳට වඩනවා. හොඳට ප්‍රගුණ කරමින් හිත ශක්තිමත් කරනවා. හොඳට දැන් ඔන්න යෝගියාට තමන්ගේ දැන් කයේ තියෙන මේ රූප ගණේ රූප සමූහය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අපි ගොඩනගාගත්ත සංකල්පනාව සහ මුලින් සම්පූර්ණයෙන් දැන් ගැලවි යන විදිහට ඔන්න හිත ප්‍රකට වෙලා තිබෙනවා. ඉතින් තවදුරටත් මේක ගැඹුරින් විමසන්නට ඕන නම් ගැඹුරින් බලන්න ඕන නම් මේ යෝගියාට පුළුවන් කොහොමද තමන්ගේ මේ ශරීරයේ තියෙනවා එක රූප වර්ග. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේත් රාහුලෝවාද සූත්‍ර දේශනාවේදී ඊළඟට අමතරව පින්වතුනි අපට මහා හත්ති පදෝප සූත්‍ර දේශනාවැනි ඒ සූත්‍ර දේශනාවලදී මේ රූපය නැත්නම් ධාතු විභාග කරද්දී අපට වෙන් කරලා දෙනවා. මොනවද? පඨවි ධාතු ගත්තාම අජ්ජත්තිකා පඨවි බාහිරා පඨවි. ආපෝ ගත්තාම අජ්ජත්තික ආපෝ බාහිර ආපෝ. තේජෝ ගත්තම අජ්ජත්තික තේජෝ බාහිර තේජෝ. ඒ වගේම වායෝ ගත්තම අජ්ජත්තික වායෝ බාහිර වායෝ කොටස් වලට බෙදලා වෙන් කරලා තමයි කතා කරන්නේ. එතකොට අන්න ඒ තැන්වලදී හොඳට විමසෙල්ලෙන් බලනකොට දැන් පඨවි ධාතුව ගත්තාම අජ්ජත්තික පඨවි කියනකොට
අපට ප්‍රකට වෙනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ මුල් 20. එතකොට කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පහාසං අන්තං අන්තගුණං උදරියං කරේසම් මත්තලුංගං කියන මෙන්න පටවි කොටස් 20. එතකොට පටවි කියලා කිව්වොත් ඒකේ තද බවක් අපට ප්‍රකට වෙන නිසා රළු බව ප්‍රකට වෙන නිසා හැබැයි ඒ තුරත් තියෙන කුඩා කුඩා රූප කලාප කියලා ඒ යෝගියා දකින්න. ඊළඟට දැන් ආපෝ කොටස් 12ක් තියෙනවා පිතසෙම සරවාදී කොටස් 12. එතකොට ඒ සියල්ලක්ම අපි ආපෝ කොටස් කියලා හොඳට හඳුනා ගන්න. ඒ තුරත් පවතින රූප කලාප වෙන වෙනම ඉගෙන ගන්නවා. තේජෝ කියනකොට අපි දන්න අපි ශරීරයේ ආහාර දිරවීමේ තේජෝ පාචක තේජෝ. ශරීර උෂ්ණත්වයේ තියෙන තේජෝ. ඊළඟ ශරීරයේ වයසට යෑම ඇති කරන තේජෝ. මේ විදිහට මේ තේජෝ ප්‍රකට කරගන්න. වායුව ගත්තාම උඩ ඉඳලා පහළට එන වායුව. පහළ සිට උඩට එන වායුව. ඒ වගේම උදරයේ තුල තියෙන වායු ගතිය. ඒ වගේම බඩවැල් අතර තියෙන වායු ගතිය. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස වායු වශයෙන් මේ වායුවත් අපි තේරුම් කරගන්නට ඕනේ. ඉතින් ඔය විදිහට මේ හැම දෙයක්ම වටහා ගන්නකොට තමන්ට වැටහෙන දෙයක් තමයි මේ රූපය කියන එක. මෙතන ගත යුතු දෙයක් නැහැ. ඒ මේ රූපය කියන එක කුඩා කුඩා කලාප වශයෙන් දැකිය හැකි දෙයක් කියන දකිනවා. එතකොට මේ රූපය මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් මේ රූපේ ක්ෂණයක් පාසාම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි හොඳට මෙනෙහි කරනවා. ඒ වගේම දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා. අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් හොඳට මෙනෙහි කරමින් මේ යෝගාවචරයා මොකද කරන්නේ? මේ රූපයේ තියෙන ආසාව අයින් කරගන්නවා. රූප තෘෂ්ණාව යටපත් කරගන්නවා. ඒ රූප බලාපොරොත්තු යටපත් කරගන්න. ඒතකොට ඒ විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මික අපේ කයේ ස්වභාවය කයි රූපය මෙහෙමනම් බාහිර රූපයත් මෙහෙමයි. අතීත යම් රූපයක් තිබුණා නම් ඒ රූපයත් එහෙමයි. වර්තමාන රූපයක් ඒකත් එහෙමයි. අනාගතයේ රූපයත් ඒකත් එහෙමයි. එතකොට ওই විදිහට බල යනකොට මේ රූපය ගැන සම්පූර්ණයෙන්ම කලකිරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ රූපයේ තියෙන කලකිරීමත් එක්ක හිත හොඳට තැන්පත් වෙන. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපස්මින්පි නිබ්බින්දති. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාත් මේ රූපය ග්‍රහණය කරගන්න නැතු. රූපය කියන්නේ මම නෙමෙයි. රූපය කියන්නේ මගේ නෙමෙයි. රූපය කියන්නේ මගේ ආත්මය නෙමෙයි කියලා හොඳට මෙනෙහි කරමින් යනකොට අන රූපස්මින්පි නිබ්බින්දති. රූපය ගැන කලකිරෙනවා. නුවණින් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති. අන කලකිරීමත් එක සම්පූර්ණයෙන් අත්හරිනවා. ඒ වගේ විරාගෝ විමුච්ඡති. අන අත්හැරීමත් එක්ක හිත නිදහස් වෙනවා. ඒක හිත නිවනටපත් වෙනවා. විමුක්තස්මි විමුක්තമിതി ඥානං හෝස. අන්න අවසානයේ මාර්ගඵල නිවන් අවබෝධයේ දක්වා හිත ප්‍රගුණ වෙනවා. ඒක නිසා අපි තේරුම් කරගත යුතුයි මේ රූපය කියන එක අපි හොඳට විමසිල්ලෙන් බලනකොට අර භාග්‍යතුන් වහන්සේ දේශනා ඉති රූපං. රූපය කියන්නේ මෙසේ. ඉති රූපස්ස සමුදය. මේ තම රූපයක් හට ගැනීම හේතුව. ඉති රූපස්ස නිරෝධෝ. මේ තම රූපයගේ නිරෝධය. ඒ වගේම මේ රූපයගේ ආස්වාදය. මේ රූපේ ආදීන. මේ රූපේ නිස්සරණය. මේ හැම දෙයක්ම හැම ආකාරයකම අපට පුළුවන් ගුරු උපදේශ ඇතුව එකින් එකට භාවනා කරන්නට විදර්ශනා කරන්න. ඉතින් වැදගත් වන්නේ මේ විදර්ශනාවේදී අපට ඉස්සර වෙලා මේ රූපය කියන එක හොඳට හඳුනාගත්තොත් මේ රූපයේ වෙනස තේරුම් ගත්තොත් ඒ රූපයේ නියම යථාර්ථය වටහා ගත්තොත් යථාර්ථය ප්‍රගුණ කරගත්තොත් අන්න අපි හැම කෙනෙකුටම හැම අවස්ථාවකදීම හොඳට මේ රූපය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ රූප විපස්සනාවේදීත් අර 11 ආකාර විපස්සනාවක් කියනවානේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සුකුම දූර සන්තික වශයෙන් මේ රූපයෙන් කොටස් වලට බෙදලා අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ විදිහට බෙද බෙදා තවදුරටත් ගැඹුරට මේ රූප විපස්සනාව පුරුදු කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්.
අන්න ඒ තුලින් අපි තේරුම් කරගන්නවා අපි වටහා ගන්නවා මේ රූපය කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි. රූපය කියන එක සදාකාලික දෙයක් නෙමෙයි. රූපය කියන එක තම තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රූපය කියන එක තමන්ටවත් කවදාවත් හිතන්න බැරි විදිහට පාලනය කරන්න බැරි විදිහට වහා වෙනස් වෙන ස්වභාව යුක්ත ධර්මයක් හැටියට ඒ යෝගියාට වැටහෙනවා. ඒතකොට යෝගාවචරය හොඳට තේරුම් කරගන්නවා මේ රූපේ ස්වභාවය මොකක්ද? ඒ වගේ මේ රූපේ යථාර්ථය මොකක්ද? ඒ වගේ මේ රූපේ නියම අර්ථය කුමක්ද කියලා දැනගන්නකොට තමයි මේ රූපය ගැන කලකිරිලා මේ රූපයේ නියම ස්වභාවය දැකලා මේ රූපය තුල ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට ඒ ත්‍රිලක්ෂණ යටත් වෙච්ච මේ රූපේම තමයි දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය උපදවපු පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තේ සමුදය සත්‍ය කියලා. ඒ සඳහා ගමන් ගත යුතු මාර්ගයේ ප්‍රතිපදාව මාර්ග සත්‍ය කියලා. ඒ වගේම තමයි නිදහස් වීම නිවන නිරෝධ සත්‍ය කියලා. අපට වටහා ගැනීමේ අවබෝධ කර ගැනීමේ මාර්ගයේ පැහැදෙන අවස්ථාවක්. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ දක්වා යන ගමනේදී මේ රූප විපස්සනාව තවදුරටත් එකින් එකට අපි ගලපමින් හොඳට මේ රූපය හඳුනා ගන්නට ඕනේ. එතකොට මේ රූපයක් හඳුනාගත්තා වගේම හේතුඵල ධමයට අනුව මේ රූපය හඳුනා ගන්න. දැන් අපි දන්න මේ රූපය වින් කරන යනකොට අපේ ශරීරේ චතු සමුට්ඨානික රූපයක් කම්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන වශයෙන් ඒ චතු සමුට්ඨානික රූප කලාප තියෙන බව දකිනවා. එතකොට මේ කලාපත් එකිනෙකට කලාප වශයෙන් විදර්ශනා කරනවා. සමහරක් වෙලාවට සරියුත් මහ රහතන් වහන්සේ අනුපද සූත්‍රයේදී පුරුදු කරගත්ත අනුපද විපස්සනා ඒ කලාපයේ ඇතුළේ තියෙන රූප වෙන වෙනම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම තමයි අනුපද විපස්සනා. ඉතින් ඒ කියන විදර්ශනා ක්‍රම දෙකම ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම සියුම්. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඔය කියන විදිහ මේ රූපය සම්පූර්ණයෙන්ම රූපය සංසිඳනකම් රූපය සම්පූර්ණ සංසිඳනකම් සම්පූර්ණ රූප තෘෂ්ණාවෙන් අපි අත මිදෙනකම් මේ රූපයේ ස්වභාවය දකින්නට ඕනේ. ඉතින් මේ රූපයේ ස්වභාවය දකිමින් අපි විදර්ශනා කරනකොට තමයි මේ රූපයාගේ රූප කලාපයන් හට ගැනීමයි බිඳීමයි ප්‍රකට වෙනකොට අන්න අපි වටහා ගත්ත මොකක්ද කියලා. ඒ මේ රූපයගේ බිඳීම ප්‍රකට වෙද්දී අපි වටහා ගත්තා. ඒ බිඳීමත් එක්ක සම්පූර්ණ මේ රූපය ගැන සංස්කාර ගැන කලකිරීමක් ඇති වෙලා අවසානයේදී නිවන දක්වා හිත පත් කර ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ රූප විපස්සනාව ගැන අපි අද කෙටියෙන් කතා කළේ. ඊළඟ දවස් අපට පුළුවන් වේදනාදී නාමස්කන්ධද නාම විපස්සනාව ගැන කරුණු කාරණා ඉගෙන ගන්න. එහෙමනම් අද දවසේදී මේ රැස් කරගත්ත කුසලය පුණ්‍ය සම්භාරය දේශක අපට ශ්‍රාවක ඔබට අනුග්‍රහක සෑම දෙනාට ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන සංස බලයෙන් සෑම දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.